නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද දවසේ මම කුමන මාතෘකාවක් යටතේද දේශනා කරන්න කියන දේ මා ඔබට කලින්ම දැනුම් දුන්නා. ඔබ අපි සදාතනික සිරගෙදරක හිර වෙලා ඉන්නවා කියලා මේ පුංචි මාතෘකාවක් මම ඔබට කලින්ම ලැබෙන්න සලස්වුවා. ඒකේ මම බලාපොරොත්තු වුණේ ඔබ මේ ගැන පොඩ්ඩක් හිතයි කියන එක. මේ දෙක පාට මගෙන් අහගන්න එනවට වඩා ඔබ මේ ගැන පොඩ්ඩක් මොකක්ද මේ කියන දේ කල්පනා කරලා. ඇත්තටම අපි සිරගෙදරකද ඉන්නේ, මේ සදාතනික වූ සිරගෙදරකද ඉන්නේ. එහෙම නැත්නම් සංසාරික ගතව එක්තරා සිරගෙදරකද ඉන්නේ කියන දේ ඔබ කල්පනා කරයි. ඔබ ඒ ගැන හිතයි කියන බලාපොරොත්තුවෙන් තමයි මාය මාතෘකාව ඔබට පෙරදීම ලැබෙන සලස්වන්නේ. ඒ වගේම තවත් පැත්තක් මම බලාපොරොත්තු වුණා. මේ මාතෘකාව දැම්මට පස්සේ අර උදාසීන වෙලා ඉඳලා හිටලා ශ්‍රවණය කරන්න එන අය මොකක්ද මේක කියලා බලන්න සමහර විට හැබැයි ඒක ඒ ආකාරයෙන්ම පැමිණිලා ඔබ යමක් මේකින් තේරුම් ගත්තොත් ලොකු දෙයක් වෙනවා. පින්වත්නි, මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ සියලු ලෝක සත්වයා මේ සදාතනික හිරගෙදරින් මුදවන්න. නමුත් පින්වත්නි, මේ සියලුම සත්වයෝ කල්ප කෝටි ගාණක් සිරගෙදරක් ඇතුළේ ඉඳලා ඒ සිරගෙදරට හුරු වෙලා ඉන්නේ. ඒ සිරගෙදර ජීවිතේට පුරුද්දක් කියලා තියෙන්නේ. ඒ සිරගෙදර ජීවිතය තමයි එකම ජීවිතයේ විදිහට මේ හිත පුරුදු වෙලා. මම නේද ඔබට විවිධ උදාහරණ රාශියකින් මම පෙන්වලා දෙන්නම්. වෙනත්නේ මේ අසුචි වලේ ඉන්න පණුවා හිරු එළියවත් දැකලා නැහැ. එළියේ ලෝකයක් ගැන දැකලා නැහැ. මේ අසුචි වලේ ඉන්න පණුවා ඒකට වැටෙන අසුචිම කකා අසුචි වලේම ඉපදිපිදි මෙරි මෙරි ජීවත් වෙනවා. කල්ප කෝටි ගාණක් එතින් යහ උප්පත්තියකට යන්න එහෙම ලෝකයක් තියෙනවා කියන්ට මේ අසුචි වලේ පණුව දන්නේ නැහැ. ඒක දැන් අසුචි වලේ පණුවනේ කියලා හිතන්න එපා. ඔබත් මමත් අපි දෙගොල්ලම අපි හැමෝම යම් කාලයක් අසුචි වලේ පණුවෙක් කියලා හිටියම තමයි. ඉන්න ඇතිද නෙවෙයි හිටියා. මේ අසුචි වලේ ඉඳලා තමයි අමාරුවෙන් ලෝක බුදු කෙනෙක් පහළ වෙනකොට ඒ විශ්වයත් එක්කේ බුද්ධය ගැටෙනකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනකොට ඒක සියලුම සත්වයන්ගේ චිත්තවලට එක් තරංගයක් විදිහට සංඥාවක් ලැබෙනවා. ඒ සංඥාවෙන් ඒ අසුචි වලින් මිදෙන්න ඒ සංඥා උදව් වෙනවා. හැබැයි පින්නත් මේ සංඥාව තේරෙන්නේ ඒක සියලුම සත්වයන්ට දැනෙනවා සංඥාවක් විදිහට. ඉතින් මේ ආකාරයට තමයි අසුචි වලේ ඉඳන් ගොඩට එන්නේ. ඉතින් මේ අසුචි වලේ ඉන්නකොට ඒ අය හිතාගෙන ඉන්නේ මේක තමයි ජීවිතේ. මේක තමයි භවය. මේක තමයි ලෝකය කියලා හිතාගෙන තමයි ඒ අසුචි වලේ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. අපි අහස පියාඹන කුරුල්ලෙක්ගෙන් ඇහුවොත් එම ඔය කුරුල්ලට කතා කරලා කුරුල්ලා ඔය කුරුළු ආත්මේ අතහැරලා දාලා ඔබ වෙන ආත්මයකට යන්න කැමතිද? එහෙම ඇහුවොත් ඔය කුරුල්ලා මොකක් කියයිද? ඔය කුරුල්ලා කියනවා අපෝ බෑ මම මොනතරම් නිදහස්ද? මම මොනතරම් නිදහස් මේ ලෝකේ ඇවිදිනවද?
මට වැඩ නැහැ. හරිම නිදහස්. කැම ටිකක් හොයාගන්න විතරයි තියෙන්නේ. මට බෑ මේ භවය අතහරින්න කියනවා. ඇත්තෙක්ගෙන් ඇහුවොත්, මුහුදින්න මාළුවෙක්ගෙන් ඇහුවොත්, කොටියෙක්ගෙන් ඇහුවොත්, නරියෙක්ගෙන් ඇහුවොත්, බල්ලෙක්ගෙන් ඇහුවොත්, ඔය කිසිදු සත්ව ආත්මයක සිටින කිසිම සත්වයෙක් කැමති නෑ ඔය ආත්මය අතහැරලා දාන්න. ඒ විතරක් නෙවෙයි. හිඟන පුද්ගලයා, ඒ හිඟන ආත්මය, ඒ හිඟන ඒ ජීවිතය අතහරින්නට කැමති නෑ. ඒ විතරක් නෙවෙයි. මම ඔබෙන් ඇහුවොත් ඔබ කැමතිද ওই මනුෂ්‍ය භවය අතහැරලා දාලා හොඳ ධනවත් පුද්ගලයෙක් ළඟ බල්ලෙක් කියලා උපදින්න? සප පහසු විඳින්මින් ඉන්න. ලස්සන මාළු ටැංකියක මාළුවෙක් වෙලා ඉන්න. ඔකට කියයි අම්මෝ බෑ. මට නම් බෑ කියලා. ඒක එක පැත්තකින් ඔබ මිනිස්සෙක් කියලා මනුෂ්‍ය භවයේ යම් ප්‍රමාණයකට අවබෝධයක් තියෙන නිසා ඒක සාධාරණයි. නමුත් මම ඔබෙන් අහනවා, ඇයි ඔබ මිනිස්සෙක් කියලා ඉපදුනේ? මේක පැත්තට ඔබෙන් අහලා වැඩක් නැහැ, මේ සමාජයෙන් අහන්න ඕන එකක්. ඇයි ඔබ මිනිස්සෙක් කියලා ඉපදුනේ? මේ ප්‍රශ්නෙට ඔබ උත්තරය හොයාගෙන තියෙනවා. ඔබ අද අහන්න ඔබෙන් ඇයි ඔබ මිනිස්සෙක් කියලා ඉපදුනේ කියලා. පින්වත්නි, මනුස්ස ආත්මයක් ඔබට ලබලා දෙන්නේ එක කාරණයකට විතරයි. ඒක මේ මනුස්ස කය ගත්තට පස්සේ ඒක අමතක වෙලා යනවා. මේ මනුස්ස ආත්මයක් ඔබට මේ සත්ත්ව ලෝකයේ තුලින් මේ මනුස්ස ආත්මයක් ලබලා දෙන්නේ, ලබා ගන්න එක කාරණයකට. ඒ තමයි මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න, මේ සත්‍ය අවබෝධ කරගන්න. තවත් විදිහකට කියනවා නම් හිත දියුණු කරගන්න. මේ වෙනුවෙන් විතරමයි මේ මනුස්ස කය ඔබට ලැබෙන්නේ. ඒක සියලුම මිනිස්යන්ට අමතක වෙනවා. ඇයි? මේ කයේ ගත්තාම මේ කයේ තියෙන්නේ හරියට අර ස්පීඩ් එක වැඩි හොඳ කම්පියුටරයක් වගේ. ඕන වැඩක් කරන්න පුළුවන්. මේක ඕන දෙයක් සර්ච් කරන්න පුළුවන්. ඕන තරම් විඳින්න පුළුවන්. ඒ නිසා මෙයාට මේ හොඳ මැෂින් එක ලැබුණේ ඇයි කියන කාරණේ අමතක වෙලා යනවා. හරියට අද දේශපාලඥයන්ට අර බලය ලැබුණාම බුද්ධිය නැතුව යනවනේ. බලය නැතුණාම බුද්ධිය පහළ වෙනවා. ඒ වගේ තමයි එයාට බලය ලැබුණාම ඒ බලයේ තිබෙන ස්වභාවයත් එක්ක අමුතුම පිරිසක් බවට පත් වෙනවා. අමුතුම පිරිසක් බවට පත් වෙනවා. ඒක මම කියන්න ඕනේ ඔබට හොඳට ඒක පේනවා ඇති. ඒක මානසික පරිවර්තනයක්. දැන් ඔබ කටට උනත් බලය ලැබුණාම ඔබේ මානසිකත්වය වෙනස් වෙනවා. ඒ බලය දරා ගන්න නම් පාරමී බලයක් තියෙන්න ඕනේ. පාරමී තියෙන්න ඕනේ. පාරමී තියෙන එක්කනට බලය ඉස්සර වෙනස් වෙන්නේ නැහැ. එයාට ඒක කකුලේ පාගිලා යන පුංචි වැලියටයක් වගේ දූවිල්ලක් වගේ බලය තුට්ටුවක්වත් වටින්නේ නැහැ. මොකද එයාගේ පාරමී මේ බලය දිනු කරලා තියෙනවා. ඒ කියන්නේ බුදු කෙනෙක් මාන්නී වෙන්නේ නැත්තේ. එයා පාරමී පුරලා ඉන්නේ. එයාට සක්විති රජකම හමුණා. ඒ කියන්නේ සක්විති රජකම අතහැරියේ. සක්විති රජකම අතහැරියේ බුදු මේ බෝසතාණන්. ඇයි? පාරමී තියෙනවා. පාරමී ප්‍රබලයි. පාරමී නැත්තම් අනිවාර්යයෙන් යන සක්විති රජකම බලය මේ බලය හොයාගෙන යනවා. බලය ඉතින් පාරමී බලයේ සියල්ලට වඩා ප්‍රබල නිසා සක්විති රජකම අතහැරියා. බුදු රජෙක් බවට පත් වුණා. ඊට 100%ම ප්‍රතිවිරුද්ධ දිශාවේ ඉහළම තැනට ගියා. ඒ වගේ තමයි පින්වත්නි මේ මනුෂ්‍යාත්මයක් බොහෝම දුක් විඳලා අර අසුචි වලිය පණුවෝ ඉඳලා নানা ප්‍රකාර සත්ව ආත්මවල ඉඳලා දුක් විඳලා කල්ප කෝටි ගානකට සැර මේ සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනකොට ඒ බුද්ධ තරංගය විශ්වයට නිකුත් වෙනකොට විශ්ව ශක්තියත් එක්ක බුද්ධ තරංගය මුසු වෙනකොට ඒ කිරණක් අපිට වැදිලා අපි ඉන්න තැනින් පොඩ ඔළුව උස්සලා තමයි මේ මනුස්ස ලෝකේ උපත ලැබුවේ. මේක ಜಾති ආගම් නෑ පින්නත්. මේ බුද්ධ දර්ශනය තුල කිසිම ආගමක් නෑ.
අගම් නෑ මේකේ. බුදු පිළිමයක් දැක්කේ නැති කෙනෙකුට උනත් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. හරි. කහපාට සිවුරක් දැක්කේ නැති කෙනෙකුට උනත් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි අවශ්‍ය ප්‍රඥාව විතරමයි. අවශ්‍ය ප්‍රඥාව විතරමයි. ඒ නිසා ජාති ආගම් කුල ඉන්න රටවල කිසි දෙයක් මේකට අදාළ නැහැ. බෞද්ධයන්ට විතරක් කියලා එහෙම එකක් නැහැ. අද බෞද්ධයන් වැඩියම මිත්‍යා දෘෂ්ටික. සත්‍ය අවබෝධ කරගන්න ඔය මුකුත් අදාළ නැහැ. සත්‍ය සත්‍යමයි. පින්වත්නි, ඉතින් මේ අරුම පුදුම කය ඔබ ලබා ගන්නවා. අරුම පුදුම කය අරන් මේකේ ආයතන පහක් තියෙනවා. ආයතන පහෙන් ඇති තරම් විඳින්න පුළුවන්. ඇහැට කොච්චර රූප පෙන්නුවත් ඇති කියන්නේ නැහැ. කනට කොච්චර ශබ්ද දුන්නත් කන ඇති කියන්නේ නැහැ. නාසයට මොනතරම් සුවඳ දුන්නත් නාසය ඇති කියන්නේ නැහැ. දිවට මොනතරම් රස දුන්නත් දිව ඇති කියන්නේ නැහැ. ශරීරයට මොනතරම් ස්පර්ශ දුන්නත් ශරීරය ඇති කියන්නේ නැහැ. හිතට මොනවා දුන්නත් හිත සතුටු වෙන්නේ නැහැ. තව කියනවා. මේ ප්‍රබල ආයතන හයක් ලබල දුන්නේ පිනවන්ට නෙවෙයි. කොන්න වරද්ද ගත්ත තැන. මේක පිනවන්ට බෑ. පිනෙව්වට පින වෙන්නේ නැහැ. මේක තේරෙන්නේ නැහැ. පිනෙව්වට පින වෙන්නේ නැහැ. මේක දුන්නේ පිනවන්ට නෙවෙයි. අපි ඉතින් පිනවනවා. කොච්චර පිනවන්ට දැඟලුවා දැන් මට කියන්න ඔය කට්ටියගේ දැන් මොකක් හරි කකා ඔබ පිනවල ඉවරේ මම මේක නම් හරියට පිනවල තියෙන්නේ පිනවවුවද නැහැ ඒ මොහොතේ දැනුණා එතන මේක නිරුද්ධ වෙලා යනවා අනේක පිනවපු එක දැන් නැහැ දැන් හෙටත් ඕනේ හෙටත් බලන්න ඕනේ හෙටත් අහන්න ඕනේ හෙටත් ස්පර්ශය ඕනේ ඉවරයක් නැහැ ඇයි පිනෙව්වට තියෙන්නේ මොකද මේ ආයතන පහ කියන්නේ පිනවන්න පුළුවන් එකක් නෙවෙයි ඒක මේ උම්මන්තකයට තේරෙන්නේ නැහැ. ඒක මේ උම්මන්තකයට තේරෙන්නේ නැහැ ඒක පිනවන්න බෑ කියලා. ඉතින් මේ උම්මන්තකය පිනවන්න යනවා. හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා. මොකට ගිහිව ඉන්න නිසා මේ පැත්තත් මම කියනවා. ඔබට පිනවන ගමන් යමක් අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ පිනවිල්ලේ වැරද්දක් නැහැ. මොකද ඒ අවබෝධය තුලින් කවදා හරි පිනවීම 100%ක් නතර වෙලා යනවා. ඒ කියන්නේ පිනවන්ට ගිහින් පිනවන එක කමටහනක් කරගෙන යමක් දකින්න පුළුවන්. රූපයක් බලන්න ගිහිල්ලා ඒ ලස්සන දෙයක් බලන්න ගිහිල්ලා ඒක කමටහනක් භාවිතා වෙනකොට කමටහනක් බවට පත් වෙනකොට ඒකේ යථාර්ථය තේරිලා එතන යමක් ධර්ම අවබෝධයක් ලැබෙනවා. ඒ කියන්නේ පිනවීමේ අවසානයේ ධර්ම අවබෝධය. කියන මාවතට ඔබව රැගෙන යන්න පුළුවන් නම් ඔබ ලෙඩේ සුව කරගන්න දිශාවට ගමන් කරනවා. හැබැයි යමෙකු පිනවනවා හැබැයි මුකුත් දකින්නේ නැහැ මුකුත් තේරෙන්නේ නැහැ යථාර්ථයක් තේරෙන්නේ නැහැ ධර්ම අවබෝධයක් ලැබෙන්නේ නැහැ පිනවීම සොයාගෙන යනවා. මොකක් වේද මෙයාට? දන්නේ නැහැ. මෙයාට වෙන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම මට දෙන්න තියෙන උත්තරේ දන්නේ නැහැ. ඇයි? තමයි ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. කෙනෙකු මුහුද මැදට ගිහිල්ලා අතහරිනවා. මොකක් වේද? දන්නේ නැහැ. කොඩේයිද මැරෙයිද? මොන හරි බේරිලෙයිද? එතනම මැරෙයිද? ගොඩක් වෙලාවට මැරෙයි කියලා හිතෙනවා. ඇත්තටම මේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. දන්නේ නැහැ. ඉතින් පින්වත්නි මේ ශරීර කූඩුව ලැබුණේ පිනවීම සඳහන් නෙවෙයි. කිසිම මිනිසෙකුට මේ ශරීර කූඩුව ලැබුණේ පිනවීම පිණිස නොවේ. මේ පිනවිය නොහැක. ඒක තේරෙන්නේ නැහැ කාටවත්. ඒක තේරෙන්නේ නැහැ උම්මන්තකයට තේරෙන්නේ නැහැ ඒක. උම්මන්තකයක් නොවන ඕනම කෙනෙකුට මේක පිනවිය නොහැකි බව තේරෙනවා. තේරුම්ගෙන තමයි පරිශීලනය කරනවා. මම මතක තියාගන්න තේරුම්ගෙන පරිශීලනය කරනවා. පරිශීලනය කරනවා කියන්නේ වෙනම එකක් පිනවන්ට යනවා කියන්නේ තව එකක්. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. පරිශීලනය කරනකොට හැම වෙලේම මෙතන සිහිය තියෙනවා. එතන යථාර්ථයක් අවබෝධ වෙනවා.
දවසින් දවස ඒ මුලාව දකිනවා. එහෙම යන්නේ. මොකද මේ සමාජයේ ජීවත් වෙනකොට ජීවත් වෙන්න ක්‍රමයකුත් තියෙනවනේ. නිර්වස්ත්‍රව ජීවත් වෙන්න බෑනේ. ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට එක්ක ජීවත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ ශරීර කූඩුව ගැන මම මේ කතා කරේ. පින විය නොහැක. මනුෂ්‍යාත්මයක් ලබා ගත්තා. ඇයි මේ මනුෂ්‍යාත්මය ලබා ගත්තේ? මේ ප්‍රශ්නය මේ කාරණේ අද අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. කාටද කියන්නේ පින්නත්? කාටද කියන්නේ? මං කියන්නේ පින්නත් ඔබට උදේ හවා බුදුන් වදින්න කියලා. ඒක වැරදිත් නෑ. ඊට වඩා පින්නත් ඒ දේ කරන්න. හැබැයි ඔබ මේ ලෝකේ යථාර්ථය දකින්නේ නැත්නම් ඔබ කොච්චර කරත් අඥානෙක් මොනවා කරත් අඥානෙක්. උදින හවස් වෙනකම් බුදු ගුණ සජ්ජායනය කරනවා. හැබැයි මේ ලෝකේ යථාර්ථය දකින්නේ ඔබ අඥානෙක්. ඒක එහෙමම තමයි. පින්වත්නි මේ දේශනාව මං කිව්ව පටන් ගන්නකොටම ඔබ දිහා බලාගෙන ශ්‍රවණය කරන්න. කනින් අහන්න යන්න එපා. මං අහන්න බණ කියන්නේ නෑ මං නිතරම කියනවා. බලන්න කියන්නේ බලන්න. මේ කියනේවා ඔබ දිහා බලන්න. ඇත්තද මේ මිනිස්සයා කියන්නේ? ඒකට ඔබ දිහා බලන්න. ඔබ දිහා බලන්නේ. එතකොට මොකද වෙන්නේ? ලොකු දෙයක් සිද්ධ වෙනවා. පින්වත්නි මම සත්ත්ව ලෝකය ගැන කිව්වා, මනුෂ්‍ය ලෝකය ගැන කිව්වා. ඔය දේම තමයි දිව්‍ය ලෝකෙ ඉන්න එක්කනට. ඔය කතාවම තමයි බ්‍රහ්ම ලෝකෙ ඉන්න එක්කනට. කවුරුත් ඔය ඉන්න භවයේ අතහරින්න කැමති නැහැ. කිසිම සත්වයේ තමා මේ මොහොතේ සිටින භවයේ අතහරින්නට කැමති නැහැ. මමත් පින්වත්නි මේ මොහොතේ ඉන්න මේ භවයේ මට සැපයි සුඛයි මම අතහරින්න කැමති නැහැ. ඔබත් එහෙම තමයි ඔය ඉන්න භවයේ සැපයි සුඛයි අතහරින්න කැමති නැහැ. ඒක තමයි යථාර්ථය. පින්වත්නි දැන් මේ සදාතනික සිරගෙදර ගත්තොත් එහෙම මම මේ සිරගෙදරට එකපාරට එන්නේ නැතුව මේ හිමීට ආවේ. හිමීට මේ ගමන් කරා. නමුත් මම තවම එතෙන්ට ආවේ නැහැ. මම මේකේ ස්වභාවය පොඩ්ඩක් ඔබට පෙන්නුවා. සිරගෙදර පෙන්නුවේ නැහැ. සිරගෙදර ස්වභාවය පොඩ්ඩක් පෙන්නුවා. දැන් පොඩ්ඩක් ඔබට හිතෙනවා ඇති අපි සිර වෙලා වගේ ඉන්න බව දැනෙනවා ඇති ටිකක්. ඔබට පින්නත්නි හොඳට ඔළුව අත ගාලා ටොක්ක්ක් කනලා ඔබට කියලා දෙන්න මම මේ මනුෂ්‍ය කයක් ලබා ගත්තේ පිනවන්ටවත් මේ කරන එක විචූර්ණයක්වත් කරන්න නෙවෙයි සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස කියන එක. සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසයි. ඒකටයි මම මේ ආත්ම කල්ප කෝටි ගාණක් දුක් විඳලා මේ මනුෂ්‍ය කය ගත්තේ කියන කාරණය ඔබට කියලා දෙන්න. ඔබට කියලා දෙන්න. මම හිතනවා ඔබ දැන් එතන ඉන්න කෙනෙක් කියලා. ඔබ දැන් එතන ඉන්න කෙනෙක් කියලා හිතාගෙන මට එතනින් එහාට ධර්මයේ දේශනා කරන්නට පුළුවන්. ඔබ දැන් ඉන්නේ ඔය මට්ටමින්. ඔබ දැන් ඔය මානසික සලයට ඔය ආධ්‍යාත්මික දියුණු තැනට ඔබ දැන් ඇවිත් ඉන්නේ. ඔතන ඉඳන් එහාට මම ඊළඟ වටය පටන් ගන්නවා. පින්වත්නි ඔතෙන්ට ආපුවාම ඔතන ඉඳලා අපි ලෝකෙ දිහා බලමු දැන්. ඔබ දැන් බුද්ධිමත් මිනිසෙක් බවට පත් වෙන්න. ඔබ සත්‍ය අවබෝධ කරගන්න තැනේ සිට අපි ලෝකෙ දිහා බලමු.
අපි ලෝකෙ දිහා බලන්න ගන්නකොට පින්වත්නි ඔබට තේරුම් යන්නට ඕනේ අපි හැමෝම අපි විසින්ම නිර්මාණය කරගත්ත ආකල්ප ගොඩක චින්තන ගොඩක හිර වෙලා ඉන්නේ පින්වත්නි. අපි හැමෝම අපි විසින්ම නිර්මාණය කරගත් ආකල්ප ගොඩක චින්තන ගොඩක හිර වෙලා ඉන්නේ. මේක තමයි සදාතනික හිරගෙදර. ඔබට මේ හිරගෙදරින් එහා ඔබට කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. මම කියන දේ තේරෙනවා. දැන් ඔබට හිතේ මට පෙනෙනවා මේ සූර්යයත් පෙනෙනවා. මට සූර්යය බලන්න පුළුවන්. මට චන්ද්‍රයා බලන්නත් පුළුවන්. මට අඟහරු ග්‍රහය බලන්නත් පුළුවන්. චූටි එළියක් විදිහට තාරකා එළියක් විදිහට පෙනෙනවා. මම මේ ලෝකෙ මොනතරම් විශාලවට මට පෙනෙනවද? මං කොහොමද මේ සිරගෙදර ගිහිලා වෙලා ඉන්නවා කියලා කියන්නේ? කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ සූර්යයා පෙනෙන එක ඒ ඔබේ චින්තනය. ඒ ඔබේ ආකල්පය. ඔකට ඉර කිව්වේ කවුද? ඔය ඔබ තමයි. කොහෙන් හරි ඔබට ඉර කියන එකක් ඔබ ඉර කිව්වා. අහසේ පේන චන්ද්‍රයා ඔක තමයි චන්ද්‍රයා. ඔක හඳ. ඔබත් හඳ කියාගෙන ඉන්නවා. ඔබ අඟහරු ග්‍රහයට ගිහිල්ලා බලුවද? ඔබ අර අඟහරු ග්‍රහය මේ හිරගෙදර පේනවද මන් දන්නේ නැහැ. හිරගෙදර තේරෙනවද ඔබට? මේ කොහෙන්ද ආපු වචන ගොඩක් කොහෙන්ද ආපු අදහස් ගොඩක් ඔබ පිළිගෙන ඒකට හිර වෙලා ඉන්නේ. ඔබට පේන්නේ නෑ මට ඉර පේනවානේ. ඒක තමයි සූර්යයා. ඔබ ඒ සූර්යයා කියලා දැනගත්තේ කොහොමද? මේ කොහෙන් හරි අහගත්ත එක. හඳ කියලා දැනගත්තේ ඒ කොහෙන් හරි අහගත්ත එක. ඇත්තටම ඔබ අන්ධෙක් වෙලා ඉන්නේ. මේ අහන දකින්න ඔක්කොම අරෙමින් අහුලාගෙන ඔබ විසින් ඔබ තුල චින්තනයක් ආකල්ප ටිකක් ගොඩනගාගෙන ඒ ආකල්ප චින්තනය මගේ කරගෙන ඒක තුල ජීවත් වෙනවා. ඒක තුල ජීවත් වෙනවා. ඒක ඔබ විතරක් නෙවෙයි සියලුම සත්වයාත් සියලුම මිනිස්යාත් ඒ තමාගේම චින්තන ලෝකයක හිර වෙලා ජීවත් වෙන්නේ. ඔය චින්තන ලෝකයෙන් පණින්න තමයි පින්වත්නි. ඔය ලෝකයෙන් මුදවන්න තමයි බුදු කෙනෙක් ඇවිල්ලා විදර්ශනා ඥානය කියලා දෙන්නේ. පින්වත් විදර්ශනා ඥානය පහළ කරගත්ත කෙනා විතරයි මේ සිරෙන් මිදෙලා ඉන්නේ. මේ සිරගෙදරින් මිදෙන්න පුළුවන් මිදෙන්නේ විදර්ශනා ඥානය පහළ කරගත්ත කෙනා විතරයි. අන් කිසිම කෙනෙක් මේ සිරගෙදරින් මිදෙන්න බෑ. මොකද ඔබේ අම්මයි තාත්තයි ඉන්නේ හිරගෙදර ඇතුලේ. එතකොට ඒකේ ඉපදෙන දරුවත් එයා හැදෙන්නේ හිරගෙදරම තමයි. ඉතින් ඒ හිරගෙදර උපදිනේ දරුවා හිරේම ඉන්න කෙනෙක් ලොකු වෙලා හිරේම තියෙන දේවල් ඉගෙනගෙන හිරේම ඉන්න කෙනෙක් කසාදයක් බැඳගෙන ඒ හිරගෙදරම තව දරුවෙකුත් බිහි කරනවා. ඉතින් මේ හිරගෙදර ඇතුලේ ලස්සන ජීවිතයක් ගත කරනවා. හැබැයි හිරගෙදර ඇතුලේ ලස්සන ජීවිතයක් කොහොමත්ම නැහැ. හිරගෙදර සපක් කියලා එකක් නෑ වගේ දුකක් විතරයි තියෙන්නේ. සදාතනික හිරගෙදර. මැරෙනකන් සදාතනික බරපතල වැඩ ඇතිව මරණය දක්වා සිර දඩුවම් විදින පුද්ගලෙක්. දැන් ඔය හැමෝම බරපතල වැඩ ඇතිවනේ. උදේ ඉඳන් දැන් සමහර 8ට විතර ගියාට පස්සේ 5ට 6ට එන්න ඇත්තේ බරපතල වැඩ ඇතිව මරණාන්තය දක්වා සිර දඬුවම්.
දැන් මේව අතහැරලා කොහොමද කියලා හිතේ. හිරගෙදරින් මිදිලා කොහොමද කියලා හිතේ. ඇයි හිරගෙදර දැන් සැපක් කියලානේ තියෙන්නේ. මේ හිරගෙදරින් මිදිලා කොහොමද අපි ජීවත් වෙන්නේ? ඇයි ඒ හිරගෙදර ඇතුළේ ජීවිතයක් ජීවන රටාවක් ගොඩ නැගිලා. අපේම චින්තන රටාව. ඔය හිරගෙදර ඉන්න ගම පින්නත් නෙබ. අප්‍රමාදව විදර්ශනා ඥානය පහළ කරගන්න. මේ සිරගෙදරින් මිදිය හැකි යතුර අවසර පත්‍රය විදර්ශනා ඥානය විතරමයි. විද්‍යාව දර්ශනය කරගැනීමේ ඥානය තමයි මම විදර්ශනාව කියලා කියන්නේ. විද්‍යාව දෙක ගන්න. මොකේද? කනේ විද්‍යාව දෙක ගන්නවා, ඇසේ විද්‍යාව දෙක ගන්නවා, නාසයේ දිවේ ශරීරයේ විද්‍යාව දෙක ගන්නවා, මනසේ විද්‍යාව දෙක ගන්නවා, සිතේ විද්‍යාව දෙක ගන්නවා, සිතුවිල්ලේ විද්‍යාව දෙක ගන්නවා. තමා තුළ ලෝකේ හට ගන්නා වූ විද්‍යාව දෙක ගන්නවා පින්වත්නි. මම කියන විද්‍යාව දෙක ගන්න කියලා. ඔක අපේ තථාගත බුදුරජාණන් වහන්සේ වෙන විදියකටද කියනවා. උන්වහන්සේ කියන්නේ අවිද්‍යාව හේතු කොටගෙන මේ සමස්ත පටිච්චසමුප්පාදය හටගන. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාවෙන් හටගත්තට පස්සේ ජාති ජරා මරණ දුක්ඛ දෝමනස්ස කියන තැනටම යනවා. අවිද්‍යාව පටන් ගත්තා. ඒක තමයි මම කියන්නේ අවිද්‍යාව කියන තැන තමයි විද්‍යාව කියන එක දන්නේ. විද්‍යාව පහළ වුණොත් මොකද වෙන්නේ? නාම රූප දෙවල විඥානවල සංකාරවල පස්සවල තණ්හාවල වේදනාවල උපාදානවල ජාතිවල ජරාවල මරණවල මේ සියල්ලගේම විද්‍යාව පහළ වෙනවා. මේ සියල්ලගේම විද්‍යාව පහළ වෙනකොට අන්න ඒ කෙනා සිරගෙදරින් නිදහස් වෙන්න ලැබෙන නිදහස ලබනවා. හැබැයි ආ සිරගෙදර එළියට ගිහිල්ලා කෑ ගහලා කියනවා මිනිස්සුන්ට. "ඕයි, ඔකින් එළියට එනවා. ඔකින් එළියට එන්න. ඔකේ එළියට එන්න හරිම ලේසි. ඔකේ එළියට එන්න. ඔබ හිර වෙලා ඉන්නේ ඔබ තුලම හටගත්ත දෙයකින් බලන්න ඔබ දිහා. ඔබේ සිතුවිල්ල දිහා බලන්න. ඔබ හොඳට දකින්න, ඔබ හොඳට තේරුම් ගන්නට" කිව්වහම මොකද කරන්නේ? අර එන්න කිව්ව මිනිස්සයාට බනිනවා. තමසිකට බලා ගන්නවා කියලා. මේ සිරගෙදර ඉන්න හැමෝම පින්වත්නි කවුරු Taman දිහා බලන්නේ නැහැ. ඔක්කොම අනුන් දිහා බලාගෙන ඉන්නේ. ඒක නිසා මේ සිරගෙදර ඉන්න හැමෝටම Tamanව අමතක වෙලා ගිහින්. මම මේ කියන කතාව හරිම ගැඹුරු සියුම් එකක්. ගැඹුරුයි සියුම්. සියුම් කියන්නේ සියුම් ජල බිඳුවක් වගේ. නමුත් මහා සාගරය වගේ ගැඹුරුයි. මහා සාගරයේ තියෙන ජලයනේ. එහින් පිට වී යන ජල වාෂ්පයත් තරම් සියුම්. හැබැයි මහා සාගරය වගේ ගැඹුරුයි. මේ හිරගෙදර ඉන්න කවුරුත් පින්නත් Taman දිහා බලන්නේ. ඔක්කොම බලන්නේ අනුන් දිහාමයි. අනිත් මිනිස්සයා ගැන හොය හොයා අනිත් මිනිස්සයාගේ හැටි බල බල ඒ මිනිස්සයාගේ ජාතකය ගැන හොය හොය අනුන් දිහා හොය හොයා ඉන්නේ. Taman දිහා බලන්නේ. ඒක තමයි හිරගෙදර හැටි එහෙම තමයි. ඒක හිරගෙදර ඉන්න මිනිස්සු එහෙම තමයි. හිරගෙදර නැති මිනිස්සු අනිත් මිනිස්සයා දිහා බලන්නේ නැහැ. Taman දිහා බලන්නේ. හැම වැරද්දකටම හේතුව තමයි. මම. එයා තමා වරද කරු කරගත්ත කෙනා. හිරගෙදරින් නිදහස ලබනවා. තමා වරද කරු කරගත්ත. ඇයි තමා වරද කරු බව දැක්කේ? විදර්ශනා නුවණින් තමාව දකින්නවා. තමාව දකින්නකොට යා සිරගෙදරින් ඒ දැකීමේ කුසල කර්මයට ඒ දැකීමේ ගුණයට යා සිරගෙදරින් නිදහස ලබනවා. පින්වත්නි, යා සිරගෙදරින් නිදහස් කරාට එයා පින්වත්නි මේ ලෝකෙ දිහා බලන්නේ නැහැ. ලෝකෙ දිහා බලන හැම තැනකම තියෙන්නේ Taman තුලින් හටගන්නා වූ චින්තනයන් සංඛාරයන්. මම දැක්කම මේකට මම වැඩසටහනට එනකොටම පෝස්ට් එකක් දාලා තියෙනවා. මේ ඔක්කොම මට හරියටම මතක නැහැ. මේ සිතුවිලි ඇති වෙනවා නැති වෙනවා.
ඇති වෙලා නැති වෙනවනේ මේ සියලු සංස්කාර අනිත්‍යන. ඔබ කවුද කියලා? පින්වත්නි, එයා මේ එළියේ කිසිම සංස්කාරයක් දිහා බලන්නේ නැහැ. තමන්ගේ පැත්තට හැරිලා තමන් දිහා බලා ගන්නවා. එළියේ තියෙන දේවල් හොයන්න යන්නේ නැහැ, තමන් දිහා බලනවා. මෙතන කෙනෙක් නැති බව යාට තේරෙනවා. තමන් තුල කෙනෙක් නැති බව තේරුම් ගත්තෝ සියලු සත්‍යෝ සිරගෙදරින් නිදහස් වූ වෙති. තමන් තුල කෙනෙක් නැති බව තේරුම් නොගත් සියල්ලෝම සිරගෙදර සිරකරුවෝ වෙති. බරපතල වැඩ ඇතිව මරණය දක්වා වුන් මරණය දක්වායෙන් පසු ඊළඟ මරණය දක්වාත් ඒ මරණයෙන් පස්සේ ඊළඟ මරණය දක්වාත් ඊළඟ උපත දක්වාත් සිරගෙදරම වාසය කරන්නෝ වෙති. සංසාරික ගත සිරකරුවෝ. ඒක හිතනකොට මට නම් ලොකු දුකක් ඇති වෙන වේදනාවක් ඇති වෙනවා. ඒක කියලා වැඩක් නෑ පිළිගන්න. මට එකක් කියන්න පුළුවන්. මගේ ජීවිතයේ තියෙන තුරා වෙනවා. මට කතා කරන්න පුළුවන් තාක් කාලයක්. මට වැඩ කරන්න පුළුවන් තාක් කාලයක්. හුස්ම පොද හැරෙන තාක් කාලයක්. මම මේ මිනිස්සුන්ට මේ සේවය ඔය කවුරුත් හිටියත් නැතත් උදව් කරත් නැතත් මම කරනවා පින්නත්. ඒක මම අද කියන එකක් නෙවෙයි. අවුරුදු ගානක ඉඳන් මම කියන එකක්. මේ දේ කරන්න උවමනාව තියෙන්නේ මට. මන් මේ දේ ගියක් ගන්න හැර ගිහිල්ලා මේ දේ කරනවා. මේ සිරකරෝ සිරගෙදරින් නිදහස් කිරීමේ කටයුතු කරනවා. ඒක නොකර ඉන්න බෑ. එකෙක් හරි නිදහස් කරගත්තොත් මම මෙරළ ගිය දවසට ඒකින් සිරගෙදරින් එළියේ නිදහස් වුණු පිරිසක් ඉන්නවා. අනිත් උන් ටික නිදහස් කරගන්න. මං හිතන්නේ මේ දේම ඔබටත් ගන්න පුළුවන් නම් පින්වත් ලොකු ගමනක් යන්න පුළුවන්. මේ අපිම හදාගත්ත චින්තනයට හිර වුණාට පස්සේ චින්තන රටාවට හිර වුණාට පස්සේ පින්වත් ඒ කෙනාගේ ඔළුවට අලුත් දෙයක් කියන්න බෑනේ. මම මොන හරි දෙයක් කියන. එයාගේ ලෝකයේ ඒ සිරකඳවුරේ මිනිස්සුන්ගේ ඔළුව තුල හරි කියලා හදාගත්ත එකක් තියෙනවා. ඒ හරි කියලා හදාගත්ත එකට මගේ එක මැච් වෙනවනම් මම හරි. ඒ කියන්නේ මේ සිරකරුව බනහන්නේ සිරකරුවන්ගෙම විතරයි. කෙලියෙක්ගෙන් අහන්න කැමති නැහැ. ඒ සිරගෙදර සංසාරික ගත සිරගෙදර ඉන්න අයගේ හැටියේ. ඒ සංසාරික සිරගෙදර ඉන්න අයගේ හැටියේ එහෙම තමයි. අලුත් දෙයක් කිව්වම එක්ක බනිනවා. ඒක හොයලා බලන්නේ නැහැ. එහෙම නැත්තම් දෙයක් කිව්වහම එයාගේ ඇතුලේ දත්ත ටිකක් තියෙන ඒවත් එක්ක මේව අර සමාන වෙනවනම් හරි. අසමාන වෙනවනම් වැරදි. දැන් අසමාන වුණා කියලා එහෙම එකක් නැද්ද? එහෙම හිතන්න බෑ. ඒක තමයි සිරකරුවන්ගේ ලක්ෂණය. මන් දන්නේ දැන් මේක අහනකොටත් මේ අහන ගොඩේ සිරකරුවෝ ඉන්නවද කියන්න මම දන්නේ මේ දේශනාව ශ්‍රවණ දැන් එහෙම යම් කිසි කෙනෙකුට ඇහෙලා එයාට සිරකඳුරේ නිදහස් වෙන්න ලැබුණොත් ලොකු දෙයක්. හැබැයි ඔබට හරියටම නිදහස ලැබෙන්නේ විදර්ශනා ඥානය පහළ කරගත්තට පස්සේ. විදර්ශනාව කියන්නේ හැම දෙයකම විද්‍යාව දැකීමේ හැකියාව පහළ වෙන්නට ඕනේ. ඒකට විවිධ අභ්‍යාස කරනවා අපි. භාවනාවන් කරනවා. පහනක් තියා බලාගෙන ඒක තුල ධහම කතා කරන්න දෙනවා. මලක් තියා බලාගෙන ධහම කතා කරන්න දෙනවා. දියපාරක් දිහා බලාගෙන ඒක ධහම කතා කරන්න දෙනවා. ඇයි හැම දෙයකම තියෙන විද්‍යාව දකින්න පුරුදු කරනවා. ඒකම ප්‍රතිඵලයක් තමයි සිතුවිලි දිහා දැකලා ධර්මයේ දකින්නේ. ඒකම නිසා තමයි වේදනාව දිහා දැකලා ධර්මයේ දකින්නේ. කය දිහා දැකලා ධර්මයේ දකින්නේ. පොත පෙරලලා හරියන්නේ. විදර්ශනා නුවණින් තමන් දිහා දැකලා ධර්මයේ දකින්න ඕනේ. ගන්ත දූරයයි විදර්ශනා දූරයයි කියන්නේ දෙකක්. ගන්ත දූරේ නිවන් දකින්න බෑ. ගැලවෙන්නත් බෑ සසර. සිරගෙදරින් නිදහස් වෙන්නත් බෑ. විදර්ශනා දූරයට විතරයි පුළුවන් වෙන්නේ ඔය සිරගෙදරින් නිදහස් වෙන්න. සිරගෙදරින් නිදහස් කියලා කියන්නේ පින්නතුනේ සෝහන්.
අවම වශයෙන් සෝවාන්. සිරගෙදරින් නිදහස් නැහැ කියලා කියන්නේ සෝවාන් නැහැ කියන එකයි. මේ නිසා පින්නන්නේ මේ සංසාරික ගත සිරගෙදරද මේ මොහොත වෙද්දී මේ හඬ ඇසෙන ඔබත් සිටින්නේ එසේ නා පින්නන්නේ. පින විය නොහැකි කයක් ශරීර කූඩුවක් පිනවන්ට දඟල සිරගෙදරම ඉපදිලා සිරගෙදරම මැරිලා සිරගෙදරම විවාහ වෙලා සිරගෙදරම දරුවෝ බිහි කරලා සිරගෙදරම ජීවත් වෙලා මැරිලා ගිහින් නැවතත් සිරගෙදරම ඉපදිලා නැවතත් ඔය වැඩේම කරලා ආපහු සිරගෙදරම මැරිලා සිරගෙදර වැඩ විවිධ වැඩ නැහැ නේ එක වැඩනේ තියෙන්නේ ආපහු සිරගෙදර ඉපදිලා ආපහු ඔය වැඩේම කරලා සිරගෙදර තියෙන දේවල් ඉගෙනගෙන ඒකෙම තියෙන දේවල් කාලා බීලා ආපහු විවාහ වෙලා ආපහුගේ දරුවෝ බිහි කරලා දරුවෝ වෙන වැඩ කරලා ආපහු මේකෙම මැරිලා ගිහිල්ලා ආපහු ඉපදිලා ආපහු ඒකෙම මැරිලා ගිහිල්ලා ඕකේ ඔය ජීවිතේම සදාතනිකව ගමන් කරනවාද කියන එක ඔබ තීරණය කරන්න. එහෙම නැත්නම් ඔය ජීවිතය තුල ඔය දේවල් කරන ගමන් මේ ධර්මයේ තේරුම්ගෙන ධර්මය අවබෝධ කරගෙන මතක තියාගන්න. ඔබේ තියෙන සබ්බ සකල සේරම දන් දුන්නත් ඔබට ප්‍රඥාව පහළ වෙන්නේ නැත්නම් ඒ ඔබ කරපු දේ වැඩක් නැහැ පින්නත්. ඔබ යථාර්ථය ඔබට අවබෝධ වෙන්නේ නැත්නම් ඔබ මොනවා කරත් වැඩක් නැහැ. ඒක තේරුණා. ඒ නිසා අංක 1 සත්‍ය අවබෝධයට තියන්න. ඔබ හැම දෙයක්ම කරන්නේ සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසයි. සත්‍ය අවබෝධ කරගන්න කටයුතු කරන්න. සත්‍ය අවබෝධ කරගන්න යද්දී ඔබට අනිවාර්ය විදර්ශනා නුවණ ඕනේ. විදර්ශනා නුවණින් තමයි සත්‍ය දකින්නේ. අන්න ඔබ සත්‍ය දකිනවා. සත්‍ය දකිනකොට පින්වත්නි ඇසෙන් රූප බලනවා තමයි. හැබැයි කලින් දැක්ක රූපේ නෙවෙයි දැන් දකින්නේ. පිනවීමේ රූපේ නෙවෙයි දකින්නේ යථාර්ථය දකින්නේ ඇසෙන්. කනට කලින් මම කනෙන් ශබ්ද අහලා කන පිනෙවුවා. දැනුත් කනෙන් ඒ ශබ්දෙම අහනවා. නමුත් පින්වත්නි දැන් ධර්මයේ දකින්නේ. කලින් මම සින්දු අහලා නැටුවා. හැබැයි මට දැනුත් සින්දු අහලා නටන්න පුළුවන්. හැබැයි මට තේරෙන්නේ වෙන දෙයක් දැන්. නාසයෙන් සුවඳ එනවා. දැනුත් මට සුවඳ ගන්න පුළුවන්. හැබැයි දැන් සුවඳ එනකොට මට වෙන දෙයක් තේරෙන්නේ. යථාර්ථය තේරෙන්නේ. එහෙනම් අන්න ඔබේ ආයතන පහ හරි විදිහට භාවිතා කරනවා. නිවැරදිව පාවිච්චි කරනවා. පින්වත්නි අපි දැනට ප්‍රමාදයි. අවුරුදු 35 පැන්න හැමෝම 35ට අඩු නම් ප්‍රමාද නැහැ කියලා කියන්න බෑ. 35 පැන්න කියලා කියන්නේ ප්‍රමාදයි. ඇයි ජීවිතේ භාගයක් ඉවරයි. අවුරුදු 35 කියලා කියන්නේ පරිණතයි කියන දේ. ඉතින් එහාට තමයි වැඩිහිටි වීම පටන් ගන්න. 35න් එහාට. එතකොට 35 පැන්න කියලා කියන්නේ ඔබ දැන් 150 ජීවිතේ ඉවරයි. ගෙවිල ඉවරයි. ඉතුරුව ඉතින් අවුරුදු වයස කියන්න බෑ. කොයි වෙලාවෙ යයිද දන්නේ නැහැ. ඉතින් පින්නත්නි මේ හඬ යමෙකුට ඇසුනොත් ඒ දෙයින් ඔබ යමක් අවබෝධ කරගන්න. මේ සංසාරික ගත සිරගෙදර හොඳට තේරුම් ගන්න. මේකෙන් මිදෙන්න කටයුතු කරන්න අප්‍රමාදව. ඒ පණිවිඩය තමයි මාට ඔබට ලබලා දෙන්න තියෙන්නේ.